සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්මශ්‍රවණයත් එක්ක එකතුවටට යෙදුනේ. ඔබ දන්නවා අපි මේ බුද්ධ ශාසනය තුළ ඉතාම වැදගත්. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව කොටසෙන් කොටස පසුගිය සතිකීපේ පුරාම අපේ ධර්ම දේශනා මාලාවක් හැටියට කතා කරන්නට යෙදුණා. ඉතින් මේ දිනවල අපි ධම්මානුපස්සනාවේ අවසාන කොටස් කීපේ තමයි සාකච්ඡා කරමින් යන්නේ. සතර සතිපට්ඨාන ඉතාම වැදගත්. මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි ඔබ දැනුවත් කරා පුළුවන්නම් සටහන් කරගන්න එක්ක පටිගත කරලා තියාගන්න මේ දේශනා නැවත නැවත අහන්න. සමහර වෙලාවට ඔබට භාවනාව ගැන ටිකක් ගැඹුරින් කතා කරනකොට අවබෝධ කළ යුතු ධර්මකාරණා ටිකක් ගැඹුරින් කතා කරනකොට මේක නම් අමාරුයි වෙනද බණ වගේ නෙමේ මේ බණනම් තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි අපි අවබෝධ කරගත යුතුම කාරණා ටික තමයි අපි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙනෙක්ගේ හිත අපි ගොඩක් කැමති අපේ හිත කතන්දර අහන්න. කතාවල් හඳ ජාතක කතා වගේ දේවල් ඊළඟට ඔය ධම්මපදයේ තියෙන ඒ නිදාන කතා බුදුහාමුදුරන් කාලේ සිදුවීම් ඒව ඇසුරින් අපි ධර්ම කරුණු අහා ඉන්න හරි ආසයි. හැබැයි ඒවෙන් අපිට ජීවිතය යමක් තේරුම් ගන්න පුළුවන්. ජීවිතය අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. නමුත් අපි අවබෝධ කරගත යුතු හරය මේ ධර්මයේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ වැහිලා තියෙන ආර්ය සත්‍ය හතරක් මතු කරලා ලෝකයාට දේශනා කරන්න. මේ සතරාපාය මහගෙදර කරගෙන සංසාරි දුක්විඳ විඳ යන සත්වයන්ව සංසාර දුකින් එතර කරවන්න දුකෙන් නිදහස් කරවන්න. අන්නේ මාර්ගයේ ගුරූපදේශ රහිතව අවබෝධ කරගන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළවෙන්. පිංහතුනි ඒ වෙනුවෙක් දැන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේට සාරා සංකීය කල්පලක්ෂයකට පෙර දීපංකර පාදමූලෙ විවරණ ගනිද්දිම ඒ ජීවිතයේ සතර පද ගාථාවක් අහල රහත්වෙන්න තරම් පුුණ්‍ය ශක්තිය තිබුණා. සසරි මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය පුරපු කෙනෙ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් එක ගාථාවක් කහලේ ආසනීම රහත් වෙලා පිරිනිවන් පාන්න තමන්ගේ ගමන අවසන් කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කරා ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් මම ලෝතුරා බුද්ධත්වය පිණිස පාරමී පුරනවා. තව බොහෝ දීර්ඝ සංසාර ගමනක මගේ ජීවිතේ මං කැපකිරීම් කරගෙන යනවා. ඒ අසංකේයවත් සත්‍යයන් සංසාර දුකින් එතර කරවන්න. තමන්ගේ අතට පත්වෙච්ච නිවන ලෝක සත්වයා ගැන මහා කරුණාවෙන් කැප කරලා උන්වහන්සේ පාරමී පුරාගෙනාව සාරා සංකීය කල්පලක්ෂය දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥාවීරිය කාන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කෙන මේ පාරමිතා. මේ පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සසර සම්පූර්ණ කරලා මොනතරං දීර්ඝ කාලයක් මොනතරන් දුක්විඳ විදාපු සසර ගමනක්ද. උන්වහන්සේම දේශනා කරනවා
පාරමී පුරාගෙන එද්දී. මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියෙන ප්‍රාර්ථනාවෙන් ඇස් දන්දීලා තියෙනවා. මේ මහපොළොවේ තියෙන පස්වලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය මට ලැබේවා කියෙන ප්‍රාර්ථනාවෙන්. උන්වහන්සේ ශරීර මාන්සේ දන්දුන්න කියන. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා සම්බුද්ධත්වයෙන් මට ලැබේවා කියෙන ප්‍රාර්ථනාවෙන් ශරීරයේ ලේ දන්දීලා තියෙනවා කියෙන. ඇස්සිස් මස්ලේ දන් දෙමින් පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරගෙන දීර්ඝ සංසාර ගමන මහා දුක්විඳගෙන උන්වහන්සේ මේ ආපු ගමන මේ ආවේ අවබෝධ කළ යුතු ආරි සත්‍ය හතර ගුරූපදේශ රහිතවම තමන් වහන්සේ අවබෝධ කරගන්න. දැම් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතය දිහා පාරමී සම්පූර්ණ කරලා තිබුණත් උන්වහන්සේ දුස්කරක්‍රියා කරමින් විඳපු දුක්ගැහැට අපිට හිතාගන්නවත් පුළුවන් දුකක් නෙමේ උන්වහන්සේ වින්ද. ඒ නිසා මතකතියාගන්න යමක් ලැබෙන්නේ අපි යම් කැපකිරීමක් කරලා. අපි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ සසරි මහා කැපකිරීම් කරලා. උන්වහන්සේ දුස්කරක්‍රියා කරන කාලෙ පුදුමාකාර දුකක්වින්ද. මහා පුදුම දුස්කරක්‍රියාවක් කරා. ඒ දුකේ ඒ කැපකිරීම ධර්මය වෙනුවෙන් චතුරාරි සත්‍යය ගුරූපදේශ රහිතව අවබෝධ කර ගැනීම වෙනුවෙන් අපිට හිතාගන්න බැරි කැපකිරීමක් කරලයි මේ ධර්මය බෝධිමූලි අවබෝධ කරගත්ත. ඒ අවබෝධ කරගත්ත ධර්මය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගුරූපදේශ රහිතව අවබෝධ කරගත්තට දැන් අපිට ගුරුවරෙක්කින්න. මේ තුන් ලෝකයාටම ගුරුවරෙක්කි නොේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ අපි ගැන කරුණාවෙන් අපිට මේ ධර්මය අවබෝධ කරගෙන සසරින් ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය කෙටිම ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ තමයි සතර සතිපට්ටාන. ඒ තමයි කෙටිම ක්‍රමය එතනින් හා කෙටි ක්‍රම නෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි මේ දේශනාව යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම පුරුදු කරනවන උප්පරිම අවුරුදු 7ක් යයි කිව. යම් කිසි කෙනෙක් මේ දේශනාව අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් නුවණෙන් සිහියෙන් ආතාපි සම්පජානෝ සතිමා මනා සිහිනුවනින් වීරියෙන් අප්‍රමාදිය මේ ධර්මය වඩනවනං දින 7කුත් ඇති කියෝ. දින 7ත් අවුරුදු 7ත් වගේ කාලයක් තුළ ඒකාන්තයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා දින ඇතුව ප්‍රතිඵල පෙන්නමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරේ. ඔබ දන්නවා මේ දේශනා පෙළේම අපි කතා කරන්නට යුතුනා. මේ දේශනාව ආරම්භ කරන්නෙම ඒ කායින වයම් භික්කවේ මක්ගෝ මහණෙන එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය කෙලෙස්වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවානන් සමතික්කමයි සෝක වැලපීම්වලින් නිදහස් වෙන. දුක්ක දෝමනස්සානං අත්තංගමයි කායික මානසික දුක්දොම් නස්වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය කියල බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවදා දේශනා කරන්නට යෙදුණ. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන අවිධහිත දේශනාව. මේ නිවන් අවබෝධය කරායන සියලු ශ්‍රාවකයන්ට වැදගත්ම දේශනාව සතර සතිපට්ඨාන දේශනාව. මේ දේශනාව කායානු පස්සනාවට අයිති භාවනා ක්‍රම රැසක් තියනවා. ආනාපාන සති ඉරියාපත සම්පජන්නේ ධාතු මනසිකාරය ඒ වගේම නවසීවතික භාවනාවල් පිළිකුල් භාවනාව ඊළඟට වේදනානු පස්සනා සතිපට්ඨාන කොටස චිත්තානු පස්සනා සතිපට්ඨාන කොටස ධම්මානු පස්සනාව යටතේ නීවරණ කොටස ඒ වගේම පංච උපාදානස්කන්ධ කොටස ආයතන කොටස මේ වගේ කොටස් ගණනාවම අපි සාකච්ඡා කරන්නට යෙදුන. ඉතින් අද අපි කතා කරන්න මේ ධර්ම දේශනාව තුළ සප්ත බොජ්ජංග ධර්මයන් ගැන. ධම්මානු පස්සනාවට අයිති සප්ත බොජ්ජංග ධර්ම.
පිංහතුනේ මේ සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන නිවන් අවබෝධයට ඉතාම වැදගත් බෝධි අංග බොජ්ජංග. බුදුරජාණන් වහන්සේ පහාරාධකින මේ අසුරීන්ද්‍රයට දවසක් මහා සාගරයේ තියෙන වටිනා වස්තු ගැන දේශනා කරද්දි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෙව්ලොව ඉන්න දිවිය අසුරයන් මහ මුහුදට මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන. එතකොට ඒවට හේතු බුදුහාන්දුර අහනකොට හෝ කියනවා ස්වාමීනි අපි මහා සාගරයේ තුළ තියෙන අද්භූත දේවල් දකිනවා. එයින් එකක් තමයි මුහුද ඇතුළේ වටිනා මුතු මැනික් සක් සිලා වෙරළුමිනි ආදී මහා වටිනා මානික්‍ය වර්ග තියෙනවා කියලා මේ මුහුදු පතුලේ. යොම අපි දකින්න මුහුද ඇතුළේ තියෙන වටිනා මැනික් වර්ග. වටිනා වස්තුව දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් දකිනවා. ඒවා දැක්ලා සිත්තලවාගෙන වාසය කරනවා මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මහා වටිනා වස්තුව මේක තියෙනවා කියලා එක වටිනාකම දැකලා එකට ඇලුම් කරන. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ සම්පත් සාගරයක් කිය. මේ බුද්ධ ශාසනයේ වටිනා මානික්‍ය රත්න 37ක් තියෙන. ඔය 37 දැකලා අඳුනගෙන මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට සිත්තලවාගෙන වාසය කරන. එහෙම නං ඔබත් ඔය අතරින් කෙනෙක්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පැවිදික් කෙනෙක් නම් එක්ක භික්ෂුවක් නම් එහෙම නැත්නම් භික්ෂුණිය. ගිහි ශ්‍රාවකෙක් හැටියට එක්ක උපාසකයෙක් එහෙම නැත්නම් උපාසිකාව. ඔය කොටස් හතරෙන්ක තිරුවන් සරණ ගිය මේ ධර්මයේ තුළ ධර්මාවබෝධය ලබන්න ඕන කියලා අවංකව ගුණධර්ම පුරණ කෙනා ඔය කොටස් හතරෙන් එහෙකට අයිති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා මගේ ශ්‍රාවකය බුද්ධ ශාසනයට පහදින්නේ මෙන්න මේ ශාසනය තුළ තියෙන වටිනා මානික්‍ය රත්න 37 අඳුන ගත්ත නිසා. හැබැයි ඔබ බෞද්ධය කියලා කිවට ඔබ ඇත්තටම මේ අඳුනගෙනද පැහැදුනේ කෙනෙක දැන් ඔබ බලන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මානික්‍ය 37. ඒ තමයි සතර සතිපට්ඨාන සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බලධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග. එතකොට ඔන්න ඔය කොටස් 37ම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මානික්‍ය 37ක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම සප්ත බොජ්ජ අර 37න් බොජ්ජංග ධර්ම 7 බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මානික්‍ය 7ක්. පිංහතුනේ අපි ඉස්සලා නම් වශයෙන් තේරුම් ගමු. සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපෙක්ඛා සම්බොජ්ජංගේ කියන ඔන්න ඔය බොජ්ජංග ධර්ම 7. සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපෙක්ඛා. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න්න පටන් ගන්නේ ධර්මාවබෝධය තුළයි. බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග වැඩෙන ආකාරය ගැන බොජ්ජංග සංයුක්තිය කළ සංයුත්ත නිකාය වෙනම දේශන පෙළක් තියෙන. මේ දේශන අතර බුදුරජාණන් වහන්සේගේ දේශනා හොඳට එකින් එක අධ්‍යයනය කරගෙන යනකොට මේ බොජ්ජංග වඩන හැටි බොජ්ජංග ධර්ම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නන. පිංහතුනේ බොජ්ජංග බෝධි අංග සති සම්බොජ්ජං එතකොට බලන්න එතනත් සිහිය සතර සතිපට්ඨානයේ පිහිටල තියෙන සිහිය. මේ සිහිය තමා තුළ හොඳට සිහිය දියුණු වෙලා සතර සතිපට්ඨානය තුළම තමන්ගේ සිහිය පිහිටනකොට ඒ සිහිය බෝධි අංගයක් බවට පත්වෙනවා. ධර්මාවබෝධි අංගයක් බවට පත්වෙනවා. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත්වෙනවා. දැන් මං ඔබට මේ පියවරෙන් පියවර ගැඹුරට යන විදිහට ටික ටික මේක තේරුම් කරන්න උත්සාහ ගන්න. එතකොට සතිය සතර සතිපට්ඨානයේ පිහිටපු සිහිය ඔබ තුළ හොඳට දියුණු කරගෙන නිවන අරමුණු කරගෙන ඔබ සිහිය වඩනවනං අන්නේ සිහිය ඔබේ බොජ්ජංග ධර්මය බෝධි අංගයක් නිවන් අවබෝධයට නැඹුරු වෙච්ච අංගයක් බවට පත්වෙනවා. ඊළඟට ඔබ තුළ ධම්ම විචය කියන්නේ ධර්මය නුවනින් විමසීමේ දක්ෂතාව අපි ගෙන යෝනිසෝ මනසිකාරය.
ඒ ධර්මකාරණා හොඳට සිහිය පිහිටලා ඒ සිහිය තුළ ඉඳගෙන ඔබ ධර්මකරුණු නුවනින් මෙනෙහි කරනවා. ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස. අපි හිත මේ විදිහට මේ ඇස අනිත්‍යයි, කනානිත්‍යයි, නාසය අනිත්‍යයි, දිවානිත්‍යයි, කයානිත්‍යයි, මනස අනිත්‍යයි කියලා හොඳට එකඟ වෙච්ච හිතකින් විදර්ශනා නුවනින් මෙනෙහි කර කර බලනවා. ඊළඟට ඒක හේතු පල වසයෙන් බලනවා. මේ ඇස අනිත්‍යයි. එහෙම නම් මේ ඇස නාමරූපයෙන් හටගත් ආයතනය. මේ ඇස තුළ තියෙනවා පටවි්‍යාපෝ තේජෝ වායෝ කෙන සතර මහධාතු. නාම ධර්ම හැටියට වේදනා සංඥා චේතනා ස්පාරස මනසිකාර මේ ඇහැ කියලා කියන්නේ මෙන්න මේ ආයතනයක්. මේක ලෙඩ වෙනවා, ජරාවට පත්වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා. ආහාර සමුදය අරූප සමුදයෝ. ආහාර නිරෝධාරූප නිරෝධ මේ ආහාර ප්‍රත්තිෙන් හටගන්න ආහාර නැතිවෙනකොට නැතිවෙනවා. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක මම නොවේ මගේ නොවේ, මේක මගේ ආත්මය කියල මටෝන විදිහට පවත්වන්න දෙයක් මෙතන නෑ. අන්න දැන් ගැඹුරු නුවනකින් යෝනිසෝ මනසිකාරයක යෙදමින් මේ ආයතන හයේ පංචඋපාදානස්කන්දය යථා ස්භාවය හොඳට නුවනින් විමස ගැඹුරු විදර්ශනා නුවනකින් ඔබ බලනවා. ඒ බලනකොටේ විමසීම තමයි ධම්ම විචේ ධර්මය විමසීම. අන්නේ ධම්ම විචය කෙනෙකුට නිවන අරමුණු කරගෙන වැඩෙනවා. ධර්මාවබෝධ අංගයක් හැටියට වැඩෙනවා. මාර්ග පල අවබෝධ අංගයක් හැටියට වැඩෙනවා. බෝධ අංගයක් හැටියට වැඩෙනවා. ඒ තමයි ධම්ම විජයේ සම්බෝච්චාගය. ඊළඟට ඔබ තුළ වීරිය මේ ධර්ම මාර්ගය වඩාගෙන යනකොට වීරයක් ඇතිවෙන. මේ ධර්මය වැටහෙන්න සසර බිය දැනෙන්න කෙනෙකුට වීරිය උපදිනවා. වීරිය තවතාව බලවත්වෙනවා. බුදු හාමුදුර අපිට වීරිය සතරාකාරයකින් පෙන්නවා. උපන්නාව අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නෝපන් අකුසල් නූපදවන්න වීරිය ගන්නවා. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්න. නෝපන් කුසල් උපදවන්න වීරිය ගන්න. ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්න. දැන් අපි සතිපට්ඨානය වැඩුවත් භාවනා කරත් ඒ කරන්න වීරියකින් අපිට කායිකවත් මානසිකවත් ධර්මාවබෝධයට යොමු වෙච්ච වීරයක් අවශ්‍යයි. ඒ වීරිය බුදු හාමුදුරුවොත් එක විදිහට ධර්මය පෙන්න්නනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරමක්ක ධාතු යමක් ධර්මාවබෝධය පිණිස කුසල් වඩන්න ආරම්භ කරන්න වීරයක් තියෙන ඕන. නික්කම ධාතු එක දිගට පවත්වගෙන යන්න වීරයක් තියෙන ඕන. පරම්කම ධාතු තමන්ගේ නිෂ්ඨාව දක්වාම අවබෝධය ලැබෙන තෙක්ම අත් නොහැර අකණ්ඩව කරගෙන යන්නේ වීරිය දක්ෂ වෙන්නටෝ. එතකොට ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ඔබ තුළ තියෙන වීරිය ධර්මාවබෝධය අංගයක් හැටියට ඒ වීරිය වැඩෙන්න්න පටන්ගන්න. ධර්මාවබෝධය වෙනුවෙන්ම ඒ වීරිය නැඹුරු වෙලා ධර්මය අවබෝධි පැත්තට වැඩෙනකොට ඒක බෝධි අංගයක් බුච්චංගයක් බවට පත්වෙන. ඒ වීරියම ඔබෝ ධර්මාවබෝධය කරාරගෙන මතක තියගන්න එක ඉරදි පාදයක් විරිය ඉරදි පාදය. විරිය සම්බෝච්චන්ගේ සතර සම්යක් ප්‍රධාන වීරිය විරිය ඉන්ද්‍රිය විරිය බලය ඔය හැම තැනම කතා කරන්න වීරිය අවශ්‍යයි. අප්‍රමාදී භාවය අවශ්‍යයි. ඒකයි මේ බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වීරිය ගැන නිරන්තරෙන් පෙන්නන්න. බලන්න උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාව අවසාන බුද්ධ වචන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර අන්තිම බුද්ධ වචන හැටියට දේශනා කරේ හන්දදාන භික්කවේ ආමන්තයාම මහනෙනි අවසාන වසයෙන් නුබල අමතර වයදම්මා සංකාරා මේ ලෝක සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදයන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන අප්‍රමාදී වෙන්නේ ගැන වීරිය වඩන් අප්‍රමාදී භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහාහත්ති පදෝපම සූට්‍ර පෙන්වා මහනෙනේ මේ මහපොළොව තුළ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු අතර අපි දන්නවා මේ සත්තු පොළොව ඇවිදගෙන යනකොට පාසලකුණු පිහිටනවා. දැන් ඔබ හිතන්න ඔබ මිදුල හොඳට අතුකාපු වැලි තියෙන මිදුලක් නම් ඔබ ඇවිදගෙන ගියහම අඩි පාරවල් හිටිනවා. සතෙක් ඇවිදගෙන ගියහම ඒ සත්තුන්ගේ පාසටහන් පිහිටන.
ඔය පොළොවේ පිහිටන පා සටහන් අතර විශාලම පා සටහන පිහිටන්නේ හස්තියට ඇතාට. ඔබ දැකල ඇති ඇතෙකුගේ පියවර සටහනක් මුළු පොලෝම ස්පර්ස කරන ඇතාගේ පියවර. බුදුරජාණන් වහන්සේ උපමාවට වෙන මහණෙනි මේ හස්තියාගේ මේ පියවර සටහන තුළට මේ පොළොව ඇවිදගෙන යන අනෙක් ඕනම සතෙක්ගේ පියවරක් මේ පියවර සටහන ඇතුළට ඇතුල් කරන්න පුළුවන්. එකන ඇතාගේ පියවර සටහන තමයි ලොකු. ඒ වගේ තමයි මේ ලෝකෙ කුසල් දහම් කියලා යමක් ඇද්ද. ඒ සියල් අප්‍රමාදී භාවයට මැතුල්ලෙනවා කියව. ඒ අන්න මේ ලෝක යම් කුසල් දහම් වැඩෙනවද කුසල් දහම් කියල යමක් ඇද්දේ සියල්ලම අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුව. ඒ සියල්ල උපදන්නේ අප්‍රමාදී භාවය තුළමයි. එනිසා පිංහතුනි වීරි අවශ්‍යමයි. වීරියෙන්මයි මේ ධර්මමාර්ගයේ ගැඹුර කරායා යුත්තේ. මාර්ග පලාවබෝධය නිවන් අවබෝධය කරායා යුත්තේ. එතකොට කෙනෙක් තුළ ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස තමා තුළ තියෙන වීරිය බලවත් එනකොට ඒ අවබෝධය අංගයක් හැටියට වැඩෙන. නිවන කරා වීරියෙන් ඔබ අරගෙන යනවා ඉස්සරහට. එතකොට ඒක බොච්චංගයක් බෝධි අංගයක් බවට පත්වෙන. ඔන්න සති සම්බෝච්චන්ගේ විරිය ධම්ම විජය සම්බෝච්චන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ සිහිය ධර්මය නුවනින් විමසීම හෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය ධම්ම විජය ඊළඟට වීරි අකුසල් ප්‍රහණය කළ කුසල් දියුණු කරගන්න ගන්න වීරි. ඊළඟට එහෙම වීරියෙන් හොඳ ධර්මය විමසමින් ධර්මාවබෝධයට හිත වඩාගෙන යනකොට හිතේ ඇති වෙනවා නිරාමිස ප්‍රීතියක් නිරාමිස සතුටක් උපදින්. මේ ධර්මය වැටහෙන්න ධර්මය තුළ ලොකු සතුටක් තියනවා. මේ ධර්මමාර්ග වඩන කෙනාට ධර්මමාර්ගය තුළේ නිරාමිස සතුට අත්දකින්න ලැබෙන. නිරාමිස කියලා කියන්නේ ඒක පංචකාමයන් එක්ක ලැබෙන දෙයක් නෙමේ. දැ සාමාන්‍ය පංචකාමයන් තුළ ඉන්න ලෝකයා සතුට හොයන්නේ ඇහැට පේන බාහිර ප්‍රිය මනාපු ලස්සන රූප දැකල. ඒවැන් සතුටු වෙන්න ඒවා හොයා දුවන. කනට ඇහෙන සබ්ද ප්‍රියමනාප මිහිරි හඬ සබ්ද සංගීත ඒවා හොයා දුවනු. නාසේට සුවඳ එකක සුවඳ වර්ග හොයා දුවනු. ඊළඟට රස කෑම දිවට දැනෙන රස බලන්න කෑම වෙනුවෙන් කොච්චර ආහාරය වෙනුවෙන් කොච්චර වියදංකට මිනිස්සු ඉන්නවාද. රසය හොයා දුවනු. පහස කයට දැනෙන පහස ලබන්න හොයා ඒවට දුවනු. එදකොට සාමාන්‍ය ලෝකයා මේ ඉන්ද්‍රියම් පිනවල ඇස කණ නාසේ දිවකය පංච ඉන්ද්‍රියම් පිනවීම තුළ තමයි සැපය හොයන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පංච ඉන්ද්‍රියන් පිනවීමකින් ඉන්ද්‍රියන් තුළින් ලබාගන්න අර සාමිස කෙලෙස් සහිත එකක් නෙමේ නිරාමිස සමාධිය තුළ භාවනාව තුළ විමුක්ති මාර්ගය තුළ නිවන් මග තුළ මේ මග වඩනකොට උපදිනවා නිරාමිස සැපයක්. ඒ සැපේ අර සියල්ලට වඩා උතුම් සැපයක්. ඒ සැපය ධර්මාවබෝධය අංගයක් හැටියට ඔබ නිවන කරාරගෙන යනවා. එතකොට ඒ සැපේටත් නොවැලි ඒ සැපේ යථාස භාවේ දකිමි ඒ සැපේ හටගත්ත මෙන්න මේ විදිහටයි කියලා දකිමි එයා ඒ සැපයත් නිවන්න අවබෝධය අංගයක් බවට පත් කරගන්න. අන්න එතකොට ඒ ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන. දැම් බලන්න ඔබ දන්නවා අපි ධ්‍යාන මට්ටමින් කතා කරමු. ඔබ අහල ඇති කෙනෙක් පළවෙනි ධ්‍යානය උපදවාගන්න භාවනා කළ සමාධිය වඩල පළවෙනි ධ්‍යානය උපදවාගන්න. මේ ධ්‍යානය බුදුරජාණන් වහන්සේ විස්තර කරේ මෙහෙම විවිච්චේව කාමයෙහි විවිච්චේ අකුසලේහි දම්මෙහි සවිතක්කන් සවිචාරං විවේකජං ප්‍රීති සුකම් පටමත් ධ්‍යානං උප සම්පජ්ජ විහරති. ඔන්න පළවෙනි ධ්‍යානය බුදු හාමුදුරු ධර්මය විස්තර කරපු හැටි. විවිච්චේව කාමී යන්න අර පංචකාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්චේව අකුසලේහි දම්මේ යකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙච්ච වෙලා. සවිතක්කන් සවිචාර විතක්ක විචාර තියනවා. ප්‍රීති සුකං අන්න ප්‍රීතියක් තියනවා හිතේ ඇති අර කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න හැබැයි. එතකොට ප්‍රීතිය ඉපදිලා තියෙන කාමයන් නිසා නෙමේ. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච නිරාමිස ප්‍රීතියක් තියෙනවා. ඒවගේම ලොකු සැපයක් දැනෙනවා. අන්නේ ප්‍රීතියක් සැපයක් තුළ තමයි පළවෙනි ධ්‍යානය උපදවන. එතකොට දැම් මේ ධ්‍යානය උපදවලා තියෙන්නේ
නිවන අරමුණු කරගෙන. ඒ නිවන අරමුණු කරගෙන හිත වඩන කෙනාට හිත තුළ මේ නිරාමිස සතුට ප්‍රීතිය තියෙනවා. හැබැයි නිවන කරා යන ශ්‍රාවකයා මේ ප්‍රීතියට ඇලෙන්නේ. යා ඒකත් අවබෝධ අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා මේ ප්‍රීතිය ඇති වුණේ දැන් අපේ හිත තුළ ප්‍රීතියක් ඉපදුනානං ඉපදුනේ සිතයි සිතුවිලි විඤ්ඥානයයි නිසා. අපි ආනාපාන සති භාවනාවෙන්නම් සමාධිය ඇති කරගත්තේ. එහෙනම් අපිට ඒ සමාධිය ඇතිවෙන්න ඒ ප්‍රීතිය උපදින්න හේතුනේ සිත තුළින් හුස්ම රැල්ල මෙනෙහි කිරීම තුළ සිතත් සිතුවිලිත් විඤ්ඥානය විතක්ක විචාර හුස්ම ගැන ආශාස ප්‍රශ්වාස තුළ හිත යොමු කරලා ඒ වඩපු භාවනාව නිසා තමයි නිරාමිස ප්‍රීතියක් මනසෙ හටගත්ත. එතකොට එයා දන්නවා මේකත් හේතුවක පලයක්. ඒ නිසා මේ අනිත්‍යයි මේ ප්‍රීතියටත් නොවැලි ඒ නිරාමිස ප්‍රීතියක් අවබෝධ අංගයක් බවට යා පත් කරගන්න අන්න එතකොට ඒක බොච්චංක ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන තමා තුළ වැඩෙන්න්න පටන්ගන්න. අන්න ප්‍රීති සම්බොච්චන්ගේ. තැන් සති දම්ම විජය විරිය ප්‍රීතිය. ප්‍රීතියට නොයලෙනකොට යා තුළ බලවත් වෙනවා පස්සද්ධිය. කායික සැහැල්ලුව. ප්‍රීතියට නොයලෙන්න කායික සැහැල්ලුව පස්සද්ධිය තුළ හිත පිහිට මේ හිතේ ස්භාවය යමකින් මිදෙනකොට තව තැනක හිත පිහිටනවා. හැබැයි හිත පිහිටන්නේ ධර්මය කරායන ශ්‍රාවකයා උතුම් අරමුණු තුළ තමයි හිත පිහිටගෙන ගැලවීම දක්වාමයන්. එතකොට බලන්න දැන් මේ දිහාන ඉහලට ඉහලට යනකොට පළවෙනි දිහානය ඉන්න කෙනා දෙවනි දිහානයට පත්වෙනකොට විතක්ක විචාර සංසිදෙනවා. එයාට බලවත්වම තියෙනවා ප්‍රීති සුක ඒකාග්‍රතා. එයා තුන්ගනි දිහානයට යනකොට අන්න ප්‍රීතිය සංසිදෝන ප්‍රීතිය ආදීනව සිහි කරලා ප්‍රීතියට නොඇලි ප්‍රීතියෙනුත් හිත මධ්‍යස්ථ කරගන්න. ඒ මධ්‍යස්ථ කරගන්නකොට තුන්ගනි දිහානය තුළ බලවත්වම තියෙන්නේ සැපය කායික සැහැල්ලු භාවේ සැපයත් උපේක්ෂාවත්. ප්‍රීතිය සංසිදිලා සැපයයි උපේක්ෂාවයි තියෙන තුන්ගෙන දිහානය ලබන. එතකොට ප්‍රීතියෙන් හිත මිදෙනකොට කායික සැහැල්ලු භාවයක්ත් එක්ක කයි තුළ විශාල සැපයක් දැනෙන පටන්ගන්න. එතකොට මේ ධර්ම මාර්ග ගැඹුරට වැඩෙනකොට ඒ තුළ ඒ ධර්මාවබෝධයට වඩන ශ්‍රාවකයාගේ හිත ඒ තුළ පිහිටන ආකාරය. හැබැයි එයා දැන් පස්සද්දි අර කායික සැහැල්ලුව නිසා ඇතිවෙච්ච සැපයත් අවබෝධය අංගයක් හැටියට දකිින්. දැන් අප හිතම අපේ කය භාවනා කරනකොට සරලව අපි ගම අපේ කය භාවනා කරනකොට කායිකව ලොකූ සැහැල්ලු බවක් අපිට දැරෙනවා සැපයක් දැරෙන සමහරු කියන්න බාඒ ඉහලට වඩපු අයින මේ සාමාන්‍ය භාවනා කරනයි පවා කියනවා ටිකක් භාවනා කරගෙන යනකොට හර කොන්දරි දෙනේවා කකුල් රිදෙනේවා දනිස් රිදෙනේවත් හොඳට හිත එකඟ වෙනකොට ඒවා මතක වෙලා යන ලොකූ සැහැල්ලුවක් දැනෙන. භාවනා කරනකොට මුළු කයම සංසිදිලා සැපයක් දැනෙන. ඒ දැන් හිතන්න චුට්ටක් භාවනා කරලා ඔහොම දෙයක් දැනුන නම් භාවනාව ඉහලට වඩාගෙන දියුණු කරගෙන දිහාන මට්ටංවලට වඩන කෙනා මොන තරං මේ කායික සැහැල්ලු භාවය තුළ ඇතිවන මේ සැපේ අත්දකිනවද. හැබැයියා සැපේ අත්දැක්ක කියලා ඒ සැපේට ඇලෙන්නේ අවබෝධයංගයක් බවට එක පත් කරගන්න. එයා එතනින් නතර වෙන්න ඒක ඒක බොච්චංගයක් බවට පත් කරගන්න. බෝධි අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා කායික සැහැල්ලුවක් නිසා සැපයක් ඇති වුණාද. මතකතියාගන්න සැපයක්කාවත් දුකක්කාවත් මොනවිඳීමක්කාවත් උපදින්නේ ඉස්පරසයෙන්මයි. කායික සැහැල්ලු භාවයක් නිසා සැපේ ඇති වුණානං ඒ සැපේ අපිට ඇති වුණෙත් කයයි පහසයි විඤ්ඥානය නිසා. එදකොට ඒකත් භාවනාව තුළම ධර්මාවබෝධයට මේ හිත වැඩීම තුළම ඇතිවෙච්ච හේතුවක පලය. ඒක අඳුන ගත්ත කෙනාර සැපේට නොවැලී හේතු පල වසයන්ගේ සැපයත් නුවනින් දකින අවබෝධය අංගයක් බවට එක පත් කරගන්න. එයා ඒ සැපේ යථාස භාවේ දකිමින් එක නිත්‍ය වසයෙන් දුක් වසයෙන් අනාත්ම වසයෙන් විදර්ශනා වඩමින්ගේ සැපේටත් නොවැලී ඒ සැපේ පවා අවබෝධය අංගයක් හැටියට වඩන. අන්න එතකොට ඒක බෝධි අංගයක් බොජ්ජංග ධර්මයක් බවට පත්වෙන්. දැන් ඔන්න අපි කතා කරා ධර්මාවබෝධයට හිත වැඩීගෙන යනකොට සතර සතිපට්ඨානය තුළ හොඳට හිත පිහිටල ඒ වැඩෙන සීය බෝධි අංගයක් හැටියට ගැඹුරින් වැඩෙන බොජ්ජංගයක්ෙන්.
ඊළඟට ධර්මාවබෝධය පිණිස ඔබ තුළ තියෙන විමසීම ධම්ම විජය බෝධි අංගයක් හැටියට වැඩෙන. ධර්මාවබෝධය තුළ ඔබ ඇතිකරගන්න වීරිය ඔබ තුළ බෝධි අංගයක් වෙන එක විරිය සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන. ධර්මාවබෝධය තුළ ඔබ හිත වඩාගෙන යනකොට ඔබට නිරාමිස සතුටක් ප්‍රීතියක් ඉපදුනාන. ඔබ ඒටත් නොවැලී විදර්ශනාවට යොමු වෙලා ගැඹුරින්ගේ ප්‍රීතිය නිවන අංගයක් හැටියට බොජ්ජංගයක් හැටිට ඔබට වඩාගෙන යන්න පුළුව. ඒක ප්‍රීති සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන. ඊළඟට ඔබ තුළ යම් කායික සැහැල්වක් නිසායම් සැපයක් දැනෙනවද. ඒ සැපේත් යථහස භාවය අත්දකිමින් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. විදර්ශනා වඩමින්ගේ දැනෙන සැහැල්ලු භාවේ සැපේ පවා අවබෝධය අංගයක් හැටියට පත් කරගන්න. පස් සද්ධි සම්බෝජ්ජන් සට සති ධම්ම විජය විරිය ප්‍රීති පස් සද්ධි. ඊළඟ එක තමයි සමාධිය. කයට අර සැහැල්ලුවටත් නොවැලෙනකොට සමාධියම තමයි තවතව බලවත්තේ. දැන් පළවෙනි දිහානයට වඩා දෙවනි දිහානේ ඒකාග්‍රතාවය බලවත්. ඊටත් වැඩිය තුන්ගනි දිහානය තුළ තවත් හිත කර්මණ්‍ය වෙලා බලවත්. හතරවෙනි දිහානයට යනකොට තවත් බලවත්. මතකතියාගන්න පළවෙනි දිහානයේදී ඔන්න විතක්ක විචාර සංසිදව ගන්න. දෙවනි දිහානයට යනකොට ප්‍රීතියට නොවැලී ප්‍රීතිය ගැන සංසිදෙන. තුන්ගනි දිහානයට යනකොට සැපේටත් නොවැලී සැපයත් සංසිදෙන. හතරවෙනි දිහානයට යනකොට බලවත් උපේක්ෂාවක් තියෙන්. හතරවෙනි දිහානයේ තුර තියෙන්නේ බලවත් උපේක්ෂා ස්භාවයක් තියෙන්. ඒ වෙන්නකොට සමාධිය ඉහලටම වැඩිලා. හතරවෙනි දිහානයට වැඩිලා බුදු හාමුදුරු දේශනා කළ තියෙනවා ඒ හතරවෙනි දිහානයට දියුණු කරපු හිත හරියට පෙරාපු රත්තරං වගේ. උපමාවකට පේන දැන් ඒ උපමාවෙන් බුදුහාන්දුරු විස්තර කරේ කර්මණ්‍යයි කියලා. පෙරලා හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරං කර්මණ්‍යයි. ඊට පස්සේක ඕන පැත්තකට අපිට අවශ්‍යතාවයට අනුව යොමු කරලා ඒ නිර්මාණයක් සකස් කරගන්න පුළුවන් පෙරාපු රත්තරංවලින්. ඔබට අවශ්‍ය මාලයක් හදන්න නම් මාලයක් හදන්න පුළුව. ඔබට අවශ්‍ය වලල්ලක් හදාගන්න ඔබට වලල්ලක් හදන්න පුළුව. ඔබට කරාම්බුවක් හදන්න කරාම්බුවක් හදන්න පුළුව. ඒ පිරිසිදුව පෙරලා කර්මණ්‍ය කරපු රත්තරං අවශ්‍ය විදිහට ඒක කර්මණ්‍ය විදිහට සකස් කරගන්න. ඒ වගේ තමයි හතරවෙනි දිහානයට හිත ඉහලට වැඩිලා ඉහල සමාධි මට්ටමකට එනකොට හිත හොඳ කර්මණ්‍යයක. ඒ හතරවෙනි දිහානයට දියුණු කරගත්ත පිරිසිදු හිතක් තුළේ දන් තමයි එයා හිත යොමු කරන්නේ පෙරජීවිත දකිින්. අන්න එතනදි තමයි යාට පහළ වෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කල්ප ගණන් ආපස්සට පෙරජීවිත දකින නුවන උපදවාගන්න එතනදි. පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට යාට පුළුවන්ගේ හතරවෙනි දිහානය තුළේ දම්ම හිත යොමු කරලා. සත්‍යයම් මැරුණට පස්සේ උපදින ආකාරය දකින නුවන උපදවන්න. ඒකටකෙන චොතූප පාත ඥානය උපදවන. ඒකත් එතනද. එතකොට ඒ වගේ දිවැස් නුවන පහල කරගන්නේවා ඉරදි විධඥාන ඒව තම තමන්ගේ පිනේ සසර පුරුදුවල ස්වභාවයට ඒ ඥානයන් පහල කරගන්න අර කර්මන්නේ හිතට හැකියාව තියෙන. හැබැයි දැන් සමාධිය ගොඩක් ප්‍රබලයි. හැබැයි එයා සමාධියටත් නොවැලි මතකතියාගන්න මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒකයි. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිරත් සමාධිය වඩපු දෙහාන වඩපුයි ඉඳලතිය. ඒකන අපි බුදුහාන්දුර පහළ වෙන්නත් පෙරුව ආලාර කාලාම උද්ධකරාමපුත්ත අසිත තාපසය පවා මනෝමය කයින් දිවිය ලෝකෙට ගයා කියෙන භාවනා කරපු තවසේ. එතකොට ඒ හිත දියුණු කරලා එක හැකියාවල් ඇති කර ගත්තායි භාවනා කරපුයි හිටිය. හැබැයි යෝ සමාධියට ඇලුම් කරා. සමාධිය තෘෂ්ණාවෙන්ගේ සමාධිය තුළ බැදී හිටිය. ඒක උපාදාන කරගත්ත. ඒ නිසාවුන්ට ගැලවෙන මාර්ග ඉතනින් එහාට හොයාගන්න බැරිවුණ. බොහෝ දෙනෙක් හිත වඩලා එතනින් එහාට ගැලවෙන ක්‍රමේ හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරේ සමාධියටත් නොවැලි. සමාධිය ගැනත් හිත උපේක්ෂාවට පත්වෙන්නට ඕන. එතකොට එයා ඒ කොච්චර හිත දියුණු කරත් දියුණු කරපු හිත තුළත් හේතු පල දකිනවා. මේකත් අනිත්‍යයි. මේකත් හේතු පල ධර්මයන් තුළ පහළ විච්ච දෙයක්. ඒ සමාධියට නොවැලී ඒ සමාධී යථා ස්භාවයේ නුවනින් දකිමින් විදර්ශනා නුවනින් දකිනකොට අන්නේ සමාධිය බෝධි අංගයක් බවට පත්වෙන්. එක බොජ්ජංග ධර්මයක් බවට පත්වෙන්.
ඒක උපාදාන වෙච්ච දෙයක්ම දැන් ඒක අවබෝධය පැත්තට නැඹුරුවේ. අන්න ඒක බොජ්ජංගයක් සමාධි සම්බොච්චන්ගේ බවට පත්වෙන. ඒ සමාධියටත් නොවැලෙනකොට හිත බලවත් උපේක්ෂාවකට පත්වෙන. දැන් ඔන්න දැන් ඔන්න කෙනෙක් ඔය බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹුරට යන්න කොච්චරන දැන් ඔන්න මනාකොට සතර සතිපට්ඨානෙ සිහිය පිහිටිය පළවෙනි පියවරේ නම් හිතා ඒ සිහියට නොවැලී සිහිය අවබෝධය අංගයක් බවට යා පත් කරගත්ත. ඊළඟට ධර්මාවබෝධය පිණිස යාගේ විමසීම යෝනිසෝ මනසිකාරය නුවනින් විමසීම අනිත්‍ය මනසිකාරයත්තයා බෝධියංගයක් බවට පත් කරගත්තා. ඊළඟට එයා තුළ යම් වීරියක් තියෙනවනං ඒ වීරියත්තයා බෝධියංගයක් බවටම පත් කරගත්තා. අවබෝධය පිණිස ධර්මාවබෝධය අංගයක් බවට පත් කරගත්. ඊළඟට එයා භාවනා කරගෙන යනකොට එයා තුළ යම් නිරාමිස සතුටක් ප්‍රීතියක් උපදිනවද. ඒ ප්‍රීතියටක් නොවැලී ඒ ප්‍රීතියක් බෝධියංගයක් බවට එයා පත් කරගත්. ඊළඟට එයාට ලොකු සැපයක් දැනෙනවා කායික සැහැල්ලුව තුළ සමාධිය තුළ ලොකු සැපයක්. යා සැපේටත් නොවැලී සැපයක් බෝධියංගයක් බොජ්ජංගයක් බවට පත් කරගත්ත. එදකොට තව දුරටත් එයාගේ සමාධිය ප්‍රබල වෙන. ඉහළ සමාධයක් වැඩෙනකොට යා සමාධියටත් නොවැලී සමාධියත් අවබෝධයංගයක් හැටියට දකින්න පටන්ගත්. දැන් හිත උපේක්ෂාවට පත් වුණ. දැන් හිත මධ්‍යස්ථයි උපේක්ෂාව. හැබැයි ඒ අවබෝධ නෙමේ. කෙනෙක් හිතන්න පුළුවන් හිත මධ්‍යස්ථ නං උපේක්ෂාව නං ආයෙක් නං හරි කියල. මතකතියාගට ඒ උපේක්ෂාව තුළත් තෘෂ්ණාව තියෙන. ඒ උපේක්ෂාවටත් හිත ඇලුම් කරන. ඒ උපේක්ෂාවත් පවත්වන්න ආස කරන. උපෙක්කා සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන්නේ එයා ඒ බලවත් උපේක්ෂාවක් ඇද්ද සමාධීෙන් මිදිච්ච බලවත් උපේක්ෂාවක් ඇද්ද. කිසිම දේකට නොඇලෙන නොගැටෙන මධ්‍යස්ථ වූ යම් උපේක්ෂාවක් ඇද්ද එයා ඒ උපේක්ෂාව පවා අවබෝධය අංගයක් බවට පත් කරගන්න. එයා උපේක්ෂාවට පවා නොවැලි ඒ උපේක්ෂාව පවා විදර්ශනා නුවනින් දකින්න පටන් ගන්න. මේ කානිත්‍යයි. මේ උපේක්ෂාවත් හේතු පල මත පහළ වෙච්ච දෙයක්. ඒ උපේක්ෂාව තුළ පවා ගැඹුරින් විදර්ශනා වඩනකොට උපේක්ෂාවෙන් පවා හිත මිදිලෑ. ඒ තුළ යම් තෘෂ්ණාවක් ඇද්ද ඒකත් මිදිලයි උපේක්ෂාවත් අවබෝධය අංගයක් බවට බොච්චංග ධර්මයක් බවට පත්වේ. අන්නේ විදියට තමයි අරහත්තය කරා ශ්‍රාවකයෙක් හිත වඩාගෙන යන්න. එතකොට මේ බොජ්ජංග ධර්ම හත වැඩෙනවා කියලක් කෙනෙක් තුළ තමා තුළ හොඳට තේරුම් අරගෙන එකින් එක බොජ්ජංග ධර්ම වඩාගෙන යන ආකාරය අයිති වෙන්නේ දම්මානු පස්සනා සතිපට්ඨාන කොටසට. එදකොට බුදු හාමුදුරුවෝ දැන් අපි මේ කතා කරපු ටික ධර්මය පෙන්නනවා අපි චුට්ටක් දේශනාව තියෙන ආකාරයක් චුට්ටත් තේරුම් ගණඩ බලම් බුදු හාමුදුරුව පෙන්න්නනවා සන්තංව අජ්ජන් බුදු හාමුදුරුව මේ බොජ්ජංග ධර්ම ගැන පෙන්න්නනකොට පෙන්න්නනවා පුනච පරම්භික්කවේ බික්කු දම්මේසු දම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්කවේ බික්කු දම්මේසු දම්මානු පස්සේ විහරති සත්තසු බොජ්ජංගේසු මහනෙන මේ සප්ත බොජ්ජංග ධර්ම කියන මොකක්ද කොහොමද කියලා ඉද භික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තක් සති සම්බොජ්ජංග අත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති අන්න යම් භික්ෂුවක් මේ ධර්ම මාර්ග වඩාගෙන යන්නකොට තමා තුළ සති සම්බෝජ්ජන්ගේ උපදින. සතර සතිපට්ඨානය තුළ හොඳට සිහිය පිහිටල තමා තුළ සති සම්බෝජ්ජන්ගේ උපදින. ඒක ඉපදුනාට පස්සේ යා හොදට සිහියෙන් දකිනවා අත්තිමේ අජ්ජත්තං සති සම්බෝජ්ජංගෝති පජානාති. මා තුළ ආධ්‍යාත්මිකව පිහිටපු සති සම්පෝජ්ජන්ගේ සිහිය මා තුළ දැම් බොජ්ජංග ධර්මයක් හැටියට පිහිටල තියෙනවා කියලා තේරුම් ගන්න. ඊළඟට අසන්තංවා අජ්ජත්තං සති සම්බෝජ්ජංග නත්තිමේ අජ්ජත්තං සති සම්බෝජ්ජංගෝති පජාන තමා තුළ සති සම්බෝජ්ජන්ගේ තාම හොඳට පිහිටල නැත්න මා තුළ තාම සති සම්බෝජ්ජන්ගේ පිහිටල නෑ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට
යථාච අනුපන්නස්ස සති සම්බෝජ්ජංගස් උප්පාදෝ හෝති තංච පජානාති. නූපන්නා වූ සති සම්බෝජ්ජන්ගේ තමා තුළ උපදිනවද. ඒකත් තේරුම් ගන්න. යන තමා තුළ ඉපදිලා තිබ්බෙ නැති දෙයක් තමන් භාවනා කරගෙන යනකොට තමා තුළ පහළ වෙලා උපදින්න පටන් ගන්න. සති සම්බෝජ්ජන් ඒකත් තේරුම් ගන්න. යථාච උපන්නස්ස සති සම්බෝජ්ජංගස්ස උපන්නා වූ සති සම්බෝජ්ජන්ගේ එකෙන් තමාතුළ දැන් හටගෙන තියෙන සති සම්බෝජ්ජන්ගය භාවනාය පාරිපූරී හෝති භාවනා වසයෙන් පරිපූර්ණත්වයට පත්වෙනවද. තංච පජානාති. ය ඒකත් හොඳින් තේරුම් ගන්න. එතකොට අන්නේ විදිහට යා ධර්මාවබෝධය අංගයක් හැටියට සති සම්බෝජ්ජන්ගේ වඩ. එතකොට ඊළඟට ඒ විදිහටම සන්තං වාජ්ජත්තං ධම්ම විචේ සම්බෝජ්ජංගා. අත්තිමේ අජ්ජත්තන් ධම්ම විජයේ සම්බෝජ්ජංගෝති පජානාති. තමා තුළ ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ උපදිනවා. ඒ හටගෙන තියෙනවනම් තමා තුළ ඉපදිලා තියෙනවනම් ආමා තුළ දැන් ධම්ම විජයේ ධර්මය නුවනින් විමසීම බොජ්ජංගයක් හැටියට නිවන්න අවබෝධය අංගයක් හැටියට මා තුළ වැඩෙනවා මා තුළ තියෙනවා පවතිනවා කියලා හොඳට පජානාති නුවනින් දැනගන්න. ඒ වගේ අසන්තංවා අජ්ජත්තං ධම්ම විජයේ සම්බෝජ්ජංගං නත්තිමේ අජ්ජත්තං ධම්ම විජයේ සම්බෝජ්ජංගෝති පජාන තමා තුළ ඉපදිලා නැත්නං මා තුළ ඉපදිලා නෑ කියලා තමා තුළ ඒ පිහිට තාම බොජ්ජංගයක් හැටියට මා තුළ මේ විමසීම බොජ්ජංගයක් හැටියට වැඩිල නෑ කියල ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුපන්නස්ස ධම්ම විජයේ සම්බෝජ්ජංගස්ස උප්පාදෝ හෝති නූපන්නාව ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ තමා තුළ උපදිනවද. තංච පජානාති ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච උපන්නස්ස ධම්ම විජයේ සම්බෝජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති. තමා තුළ හටගත්තාව දැන් මතු වෙලා තියෙන. තමා තුළ හටගත්ත ධම්ම විජය ගැන ධර්මාවබෝධය පිණිස යෝනිසෝ මනසිකාරය නුවනින් විමසීම බොජ්ජංගයක් හැටියට දැන් භාවනාය පාරිපූරී හෝති එක භාවනා වසයෙන් පරිපූර්ණ වෙමින් වැඩෙනවා කියලා තංච පජානාති. ඒකත් තමා තුළින්ම තේරුම් ගන්න. එතකොට ඔය විදිහට එකින් එක සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපෙක්කා කියන බුද්ධංග ධර්ම හත ගැනම ඔය විදිහට බුදු හාන්දුරුව පෙන්න. තමා තුළ හටගන්නවා හටගෙන තියෙනවා කියල නුවනින් දැනගන්න. එක හටගෙන නැත්නම් බොජ්ජංග ධර්ම මාතුළ තාම ඉපදිලා නෑ කියලා එක තේරුම් ගන්න. නූපන් බොජ්ජංග ධර්මයක් උපදිනවානං ඒක දැන් ඉපදුනා කියල තේරුම් ගන්න. හටගත්තාව බොජ්ජංග ධර්ම භාවනා වසයෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා නම් ඒකත් හොඳට තේරුම් ගන්න. ඒක ඇන්නේ තමා තුළ වැඩෙන බොජ්ජංග ධර්ම හොඳට සිහියෙන් නුවනින් අවබෝධය අංගයක් හැටියට යා දකිනම්. මේ විදියට දකින කෙනා ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති. එයා ධර්මය තුළ ධම්මානු පස්සනාවෙන් වාසය කරනවා. සතර සතිපට්ටානෙ ධම්මානු පස්සනාවෙන් වාසය කරන. ඒ වාසය කරන ගමම් මෙයා මෙනෙහි කරනවා බහිද්ධවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති. එතකොට මා විතරන්න මේ බාහිර කෙනෙක් මේ ධර්මමාර්ගගේ මේ විදිහටම වඩනවද. ඒ අය තුළ වැඩෙන්නෙත් මේ සුරූපෙන්ම තමයි කියලා බාහිරය තුළ බොජ්ජංග වැඩෙන ආකාරයත් මේ සුරූපෙන් මය කියලා යා ඒකත් තේරුම් ගන්න. අජ්ජත්ත බහිද්ධවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති තමා තුළත් බාහිරය තුළත් මේ ධම්මානු පස්සනා වැඩෙන්නේ මේ සුරූපයෙන්ම තමයි කියලයා ඒකත් තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නවා වගේ මෙයා ඒ බොජ්ජංග ධර්ම තුළත් සමුදේ ධම්මානු පස්සීවා ධම්මේසු විහරති ඒකෙත් හට ගැනීම දකිමින් ධම්මානු පස්සනාවෙන් වාසය කරනවා. වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති ඒ බොජ්ජංග ධර්ම තුළත් නැතිවීම හේතු නිසාමයි මේ හටගන්නේ බොජ්ජංග ධර්ම උපදින්නෙත් හේතු නිසා. ඒ හටගන්නා වූ සමුදය දකිමින් හේතු දකිමින් වාසය කරනවා වගේම ඒ බොජ්ජංග ධර්ම නැතිවෙන්න වූ හේතුත් දකිමින් වාසය කරන. සමුදේ වය කියන හට ගැනීම නැතිවීම දෙකම දකිමින් වාසය කරන. ඊළඟට එයා සමුදේ වය දම්මානු පස්සීවා ධම්මේසු විහරති හට ගැනීමත් නැතිවීමත් දෙකම දකින. එහෙනම් මොකක් දේ දකින්නේ. ඒ තමයි අනිත්‍ය. ඒ බොජ්ජංග ධර්මයන් තුළ පවා අනිත්‍ය දකිමින් අවබෝධය අංගයක් හැටියට ඒක පවත්වන.
අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. එතකොට එයා ඒ විදිහට වඩන්නකොට එයා තුළ සතර සතිපට්ඨානය තුළ පිහිටපු සිහිය සතිය තවදුරටත් අවබෝධය මංගයක් හැටියට ඒ සිහිය නැඹුරු වෙලා වර්ධනය වෙනවා. යාවදේව ඥානමත්තා යා තුළ ඥානය ප්‍රඥාව අවබෝධය පිණිසම නැඹුරු වෙලා වැඩෙන. පතිස්සති මත්තාය ඒ සිහිය නිවන් අවබෝධය අංගයක් හැටියට වැඩෙන. අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකය උපාදියති. ඒවම්පිකෝ භික්කවේ බික්කු දම්මේසු දම්මානු පස්සී වහෙදති. අන්න බුදුරජාණන් වහන්සේ වතලයා කිසිම දේකට නොවැලී නොගැටි මේ සියල්ලෙන්ම නිදහස් වෙලා ධර්මාණු පස්සනාව තුළ අවබෝධය පිණිසයා හිත වඩාගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි සතර සතිපට්ඨානයේ ධම්මාණු පස්සනා කොටස බුදුරජාණන් වහන්සේ පෙන්ව. ති මේක පාලි ඒ ගොඩක් කොටස් මං ටිකක් සාරාස කළ ඔබට කිවි අවසානක් ටික තින් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ධම්මාණු පස්සනා වැඩෙන ආකාරය. තිය නිසා හැබැයි ධම්මාණු පස්සනා මේ පටන් ගන්නකොට මේ භාවනා කරන්න පටන්ගත්ත තැන ඉදම් බොජ්ජංග වැඩෙනවා නෙමේ. ඒක ධර්මී බොහම ලස්සන දේශනාවතින මේක තින බොජ්ජංග සංයුක්තේ එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කෙනෙක් සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකෙන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වනාද. එතන ඉදං එයා ඉතිරි සංයෝජන ප්‍රහාණයවීම පිණිස බොජ්ජංග ධර්ම වඩනවා කිය. ගැන මේ යමෙක් ආර්යෂ්ඨායික මාර්ගයට බැසගත්තද සෝවාන් පලට පත්වනාද චතුරාරය සත්‍යයේ සත්‍යඥානය ඇති කරගත්තද. එයා එතනින් එහාට බොජ්ජංග ධර්ම හැටියට. කලින් කෙනෙකුට සිහිය දම්ම විජය වීරිය ප්‍රීති පස් හදිව තියෙනවා තමයි. ඒවා ඒක මට්ටමෙන් තියෙන හැබැයි ඒවා බොජ්ජංග හැටියට වැඩෙන්න්න පටන්ගන්නේ සෝවාන් මට්ටමෙන් එහාට. එතනින් එහා තියෙනවා. දැන් අපි ගම සතර සති පට්ඨානි පිහිටපු සීයක් තින හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට තාම වැඩිලනෑ. කෙනෙක් තුළ යෝනිසෝ මනසිකාරි ධර්මාවබෝධය පිණි සානිත්‍යය මනසිකාර යෝනිසෝ මනසිකාරි තියනවා දම්ම විචය තියනවා. හැබැයි තාම බුද්ධංගයක් හැටියට බලවත්ව වැඩෙන් ආරම්භ වෙලා නෑ. කෙනෙක් තුළ වීරිය තියෙනවා සෝවාන්වෙන්නත් වීරයක් තියන්නේ පැ සිල් රකින්නත් වීරයක් තියෙන ඕන හැම දේටම කුසල් වඩන්න වීරයක් අවශ්‍යයි. හැබැයි ඒ වීරිය තාම බොජ්ජංගයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන්න බලවත් වෙලා නෑ. එතකොට මේ කියන සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ අංග දැන් අපි ගම භාවනා කළ දිහාන වඩපු කෙනෙක් ඉන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් පරිබාහිර දිහාන ඉහලට උපදවාගත්ත කෙනෙක් ඉන්න පුළුව අරූප දිහානවලට හතරවනි දිහානයටම හිත වඩාගත්ත කෙනෙක් ඉන්න පුළුව. එදකොට යාට සමාධයක් තියනවා හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට වැඩෙන එකක් නෙමේ. යා සමාධයට ඇලුම් කරනවා ආස කරනවා සමාධී උපාදාන කරගෙන සමාධිය තුළෙන්න. ඒක බොජ්ජංගයක් වෙලානෑ. එතකොට මේ කිය අංග බෝධි අංග හැටියට බොජ්ජංග හැටියට වැඩෙන්නේ අවබෝධය තුළයි. ධර්මාබෝධය පිණිසමයි බෝධි අංග වැඩීගෙන යනවා කියන එක කෙලවර උතු මරහත්තයට පත්වීම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා නිවන කරායන්. තේ පිණිස වැදගත්වෙන ඉතාම වටිනා ගාම්බීර ධර්ම දේශනාවත් තමයි ඔබට සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරල කරමින් අදාපි ඔබට කියලා දුන්නේ. තින් මේ දේශනා පෙළ ඉතාම වැදගත් සතර සතිපට්ඨානය ඉතාම පිළිවලකට කොටසින් කොටස අපි ඔබට කියමින් මේ සිදු කරපු ධර්ම දේශනා පෙළ තිං ඔබ ඔබේ ජීවිතය තුළ ටික ටික හරි පියවරෙන් පියවර ධර්මාවබෝධී පැත්තට පියවරෙන් පියවර හරි ඉදිරියට යන්න උත්සාහයක් ගන්න. අන්න එතකොට අය ඔබ බුද්ධ ශාසනය තුළ සාර්ථක කෙනෙක් බවට පත්තේ. අපිට වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණා දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබුණ ෂණ සම්පත්තිය ලැබුණ ඒ ධර්මය අහන්න ලැබෙනවා කල්්‍යයාන මිට්‍ර සේවනය ලැබෙනවා. බුදු හාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගියත් අදටත් ඒ පිරිසිදු ධර්මය තාම තියෙනවා. හැබැයි විකෘතිවේගෙන ගේවත් තියෙනවා හැබැයි පිරිසිදු ධර්මයත් ඒ අතර තියෙන. හරියට පිරිසිදු රත්තරන් තියෙන අතරම ව්‍යාජ වර්ගත් ඒ විදිහටම ලෝකෙ තියෙනවා වගේ ධර්මී සුරූපෙන් අධර්මයක් තියෙන. හැබැයි හරියට රත්තරං ගැන දන්න කෙන අරවට රැවටෙන් නැතුව රත්තරං අඳුන ගන්න දන්න මිනිස්සු ඕන තරගන්න. එතකොට හොඳ දක්ෂ රත්තරං ගැන දන්න කෙනෙක් කවදාවත් ව්‍යාජවර්ගවලට රැවටෙන්නේ.
ඒවගේ බුදු හාමුදුරු පෙන්වා මහනෙන මේ ධර්මය ගැන හොඳින් දන්න ධර්මයට ගරු කරන ධර්මය ඉගෙනගත් ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටියට අහුවෙන්න එයා දන්න අහනකොට මේ ධර්මය නෙමේ මේ බුද්ධ වචනයක් නෙමේ කිය. ඒ නිසා නිවරදි ධර්මය හඳුනාගෙන ඒ ධර්මය තුළ අප්‍රමාදීව ධර්මාබෝධය පිණිස මහන්සිගන්න. ඒ පිණිස් ඔබ හැම දෙනාට මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ අපි ඔබට සිහිපත් කන ඔබ දන්නවා අපේ සීල ස්වාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ හොරණ දික්කේනපුර අපි පවත්වගෙන යන පුුණ්‍ය භූමිය දැනටමත් ගිලන් ස්වාමීන් වහන්සේලා 35 නමක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තින් අපි දැන් අවුරුදු කීපයක් පුරාවට ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේලා රැක බලාගනිමින් සුවපත් කරමින් රෝහලක් පවත්තගෙන යන ආකාරයෙන් මේ පුුණ්‍ය භූමිය පවත්තාගෙනයම් සිදු කරනවා. තේ භූමිය තමයි මේ ලෝකයාටම නිරෝගී සම්පත්තිය වෙනුවෙන් බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් උතුම් බක්කුල මහාසෑය අඩි 130ක් පමණ උස සුවිශාල පූජනීය මහාසෑයක් අප ඉදි කරන්න. මේ වෙනකොට මේ චෛත්‍ය ප්‍රධාන වාහල්කට ඇතුල් වෙන තැනම විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම චෛත්‍ය ඇතුළේ බක්කුල මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය වෙනවා. ඒ වගේම චෛත්‍යය ගර්භය තුළ 80 මහශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා 80ම නිර්මාණය කිරීම සිදුවෙනවා. තින් මේ දිනවලේ බක්කුල මහාසෑය කටයුතු සිදුවෙනවා. ඔබටත් ඔබේ ශක්ති පමණින් සම්බන්ධ වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පත්තියෙන් අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන බක්කුල සෑය වෙනුවෙන් ඒ සීලස්වාර්ණ පුුණ්‍ය භූමියයට පැමිණිලා විස්තර දැනගෙන උදව්පකාර කරන්න ශ්‍රමදානවලට සම්බන්ධ වෙන්න. ඒ වගේම වැලි ගඩෝල් සිමින්ති ඒ අමුද්‍රව්‍යවලින් හරි ඔබට සම්බන්ධ වෙන්න. ඔබට හැකියාවතිය නොති ඒ කාරණයත් අපි දැනුවත් කරමින් ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මානු ශාසනාව උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරනු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.